right. අයබෝන් පුතේ අද දවසේ අපේ රාජ්‍ය පොදු ආර්ථිකය පාඩම් මේකකට අදාළව තවත් වැදගත් කොටසක් ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි බාහිරතා කියන කොටස. අද දවසේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩම් මේකකට අදාළව තියෙන තාම වැදගත් කොටසක්. පහසුවෙන් ලකුණු 4ක් 5ක් ගන්න පුළුවන් කොටසක්. ඒ තමයි බාහිරතා. පුතේ වචනේ අර්ථය ගත්තත් බාහිර කියන්නේ පිටට කියන එක. පැත්තකට. නේද? නැත්නම් පිටට කියන අදහස. බාහිරට නැත්නම් පැත්තකට නැත්නම් පිටට කියන අදහස. හරිද? බාහිරතා. මේකයි. මෙතන තියෙන්නේ නිෂ්පාදන කටයුත්තක්. ඔන්න තියෙන නිෂ්පාදන කටයුත්තක්, නිෂ්පාදන කර්මාන්තශාලාවක් තියෙනවා. හරිද? මෙන්න කර්මාන්තශාලාවේ නිෂ්පාදකයා අයිතිකාරයයි. පුතේ මේ කර්මාන්තශාලාවේ සිද්ධ වෙන නිෂ්පාදන කටයුත්ත නිසා ඒකට කිසිදු සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට ප්‍රතිලාභත් ලැබෙනවා, අහිතකර දේවලුත් ඇති වෙනවා. හොඳත් ඇති වෙනවා, නරකත් ඇති වෙනවා. මේ බලන්නකෝ. මේ කර්මාන්තශාලාවෙන් පුතේ කසල එළියට දානවා. කසල අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා. හරිද? අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා. මේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කළාම මේ කර්මාන්තශාලාව අවට ඉන්න මිනිස්සුන්ට මේක කරදරයක්. දුර්ගන්ධය හමනවා, මధుරව බෝ වෙනවා නේද? පරිසර ජලයට මේ විද කැලිකසල එකතුලා ජලය දූෂණය වෙනවා. අන්න පුතේ අහිතකර පිරිවැය සහිත දේවල් ඇති. පිරිවැය. කරදරයි. අහිතකර. නරක දේවල් පිරිවැය ඇති. අන්න පුතේ නිෂ්පාදන කටයුත්තක් නිසා ඒකට කිසිදු සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන අහිතක පිරිවැය සහිත දේවල් වලට කියනවා පුතේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා. මොකක්ද මේ පුතේ? නිෂ්පාදනය. මොකක්ද කියන්නේ? නිෂ්පාදනයේ මොන බාහිරතාවද? ඍණ බාහිරතා. එන ඉගෙන ගන්න පුතේ මෙන්න මේ නිෂ්පාදන කටයුත්ත නිසා ඒකට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවෙච්ච අහිතකර පිරිවැය සහිත දේවල් වලට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? නිෂ්පාදනයේ ඍණ බාහිරතා. මොකද කියන්නේ? නිෂ්පාදනයේ ඍණ බාහිරතා. හරිද? right. ඒ වගේම පුතේ මේ නිෂ්පාදන කටයුත්ත නිසා ඒකට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන අවස්ථා තියෙනවා. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් පුතේ මේ කර්මාන්තශාලාව නිසා රැකියා අවස්ථා ජනිත වෙනවා. මේ කර්මාන්තශාලාව නිසා මොනවද ජනිත වෙන්නේ? රැකියා අවස්ථා ජනිත වෙනවා. අන්න මේ කර්මාන්තශාලාව නිසා මොනවද ජනිත වෙන්නේ? රැකියා අවස්ථා. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට රස්සාවක් නැතුව ඉන්න මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ පුතේ? රැකියා අවස්ථා. අන්න එහෙම පැත්තක ඉන්න මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභවල පැත්තක ඉන්න මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභ වලට කියනවා පුතේ මොන බාහිරතාවද?
ධන බාහිරතා. එහෙනම් බලන්න හොඳට නිෂ්පාදන කටයුත්ත නිසා හරිද? නිෂ්පාදන කටයුත්ත නිසා පැත්තක ඉන්න මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ? පිරිවැය අහිතකර දේවල් ලැබෙනවා. ඒවට කියනවා නිෂ්පාදනයේ ඍණ බාහිරතා. නිෂ්පාදන කටයුත්ත නිසා පැත්තක ඉන්න මිනිස්සුන්ට හොඳ දේවල් ලැබෙනවා. ඒවට කියනවා නිෂ්පාදනයේ ධන බාහිරතා. හැබැයි පුතේ මෙන්න මේ වෙළඳපළ ආර්ථිකයේ නිෂ්පාදකය මේ පැත්තකට වෙන ප්‍රතිලාභ ගැන හිතන්නෙත් නෑ, පැත්තකට ලැබෙන පිරිවැය ගැන හිතන්නෙත් නෑ. එයා හිතන්නේ එයාගේ මෙන්න මේ කොටස් දෙක. මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයයි පෞද්ගලික පිරිවැයයි ගැන හිතනවා. එයා හිතන්නේ පෞද්ගලික පිරිවැයයි පෞද්ගලික ප්‍රතිලාභයයි ගැන හිතනවා. නිෂ්පාදකයා කවදාවත් පරිසරයට වන හානිය, මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන හානිය ගැන හිතන්නේ. පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන පිරිවැය ගැන හිතන්නේ. එයා හිතන්නේ තමන්ගේ භාණ්ඩේ හදන්න පෞද්ගලිකව දරපු පිරිවැය. අමුද්‍රව්‍ය දෝම වලට දරපු පිරිවැය. එයා කවදාවත් නිෂ්පාදන කටයුත්ත නිසා පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවැය ගැන හිතන්නේ. එයා පැත්තක ඉන්න මිනිස්සු ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්නේ. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට වෙන වාසිදායක ප්‍රතිලාභ ගැන හිතන්නේ. එයා හිතන්නේ එයාට ලැබෙන ලාභය පෞද්ගලික ප්‍රතිලාභය ගැන විතරයි. එහෙනම් පුතේ අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ වෙළඳපළ ආර්ථිකයේ නිෂ්පාදකයෝ හිතන්නේ පෞද්ගලික ප්‍රතිලාභයත් පෞද්ගලික පිරිවැයත් ගැන විතරයි. පැත්තකට වෙන හොඳ දේවල් හෙවත් ධන බාහිරතා ගැන හිතන්නේ. පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන නරක දේවල් හෙවත් ඍණ බාහිරතා ගැන හිතන්නේ. අන්න පුතේ මෙන්න මේ ධන හෝ ඍණ බාහිරතා නොසලකලා කටයුතු කිරීමෙන් සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වන ආකාරය තමයි පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන හොඳ සහ නරක ප්‍රතිලාභ සහ පිරිවැය නොසලකා හැරලා වෙළඳපළ ආර්ථිකයේ පෞද්ගලිකාංශය කටයුතු කිරීම තුළ සම්පත් බෙදී යාම කාර්යක්ෂම වන ආකාරය පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. නිෂ්පාදන කටයුතු රක්නේ පුතේ පාරිභෝජන කටයුතුත් එහෙමයි. මම උදාහරණයක් ගන්නකො. මෙන්න පුද්ගලයෙක් මෝටර රථයක් පාවිච්චි කරනවා. හරිද? මෝටර රථයක් පාවිච්චි කරනකොට මේ බලන්න. මේ පිටවන විස දුම් නිසා පැත්තක ඉන්න මිනිස්සුන්ට පිරිවැය ඇති මේ වාහනයෙන් පිටවන විස දුම් ඉන්ධන දහනයෙන් පිටවන විස දුම් නිසා පැත්තක ඉන්න මිනිස්සුන්ට ශ්වසන ආබාධ ඇති වෙනවා. හුස්ම ගන්න අමාරු වෙනවා. මේ පාරිභෝජනය. අන්න ඒකට කියනවා පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතා. පාරිභෝජනයේ ඍණ බාහිරතා. මොකද කියන්නේ? පාරිභෝජනයේ ඍණ බාහිරතා. පිරිවැය. ඒ වගේම මේ පැත්තක මෙයා වාහනේ යන ගමන් මේ පැත්තක ඉන්න සාමාන්‍ය මිනිස්සු මෙයා වාහනේ දාගෙන යනවා. සාමාන්‍ය මිනිස්සු වාහනේ දාගෙන යනවා. බලන්න. මෙයාගේ වාහනේ පාරිභෝජනයෙන් පැත්තක ඉන්න මිනිස්සුන්ට මොනවද යන්නේ? ප්‍රතිලාභය. අන්න ඒවට කියනවා පුතේ නම ධන බාහිරතා. පාරිභෝජනයේ ධන බාහිරතා. හරිද? right. එහෙනම් පුතේ නිෂ්පාදන කටයුතු වලිනුත්
පාරිභෝජන කටයුතු වලිනුත් මෙන්න මේ ඊට සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන බලපෑම තමයි පුතේ බාහිරතා කියලා අපි හඳුන්වන්නේ. අපි ඕක ගැන දවසේ සාකච්ඡා කරා. හරිද? right. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේකයි. වැදගත්ම දේ මේකයි. මේ පැත්තකට වෙන පිරිවැය හෝ ප්‍රතිලාභ ගැන නිෂ්පාදකයා හිතන්නේ. පාරිභෝගිකයා හිතන්නේ. එයා හිතන්නේ එයාට ඒකෙන් ලැබෙන පෞද්ගලික පිරිවැයයි පෞද්ගලික ප්‍රතිලාභයයි විතරයි. මේ වාහනේ පදින මිනිස්සයා මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට සලසන ප්‍රතිලාභ ගැන හිතන්නේ. එයා හිතන්නේ එයාට ලැබෙන ප්‍රතිලාභ ගැන විතරයි. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට මේ විසඳුම් හුස්ම අරගෙන ඇතිවන අපහසු පිරිවැය ගැන හිතන්නේ. එයා හිතන්නේ තමන්ගේ පෞද්ගලික පිරිවැය ගැන විතරයි. එහෙනම් කියන මොකක්ද? මෙන්න පුතේ ඍණ මේ බාහිරතාවල නිර්වචනය. අපි කියමු මේ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් නිසා හටගන්නා. නමුත් එම ක්‍රියාව සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට නොගන්න. ආන්නේ වචන වැදගත්. නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් නිසා හටගන්නා. නමුත් එම කාර්ය සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට නොගන්න. තෙවන පාර්ශවයක් මත ඇතිවන අපි ගන්න පුළුවන් බාහිර පාර්ශවයන් මත ඇතිවන පිරිවැය හා ප්‍රතිලාභ වලට කියනවා බාහිරතා. එහෙනම් අපි නිර්වචන හදන්න යන්නේ. හරිද? right පටන් ගමු වෙන නිර්වචනය. මොකක්ද? නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් හේතුවෙන් හටගන්න. එහෙත් එම කාර්ය සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට නොගන්න. තෙවන පාර්ශවයන් මත ඇතිවන පිරිවැය හා ප්‍රතිලාභ වලට කියනවා පුතේ නමක් නිෂ්පාදනය. නමක් කියනවා මොකක්ද? බාහිරතා. එහෙනම් මොකක්ද කියන්නේ බාහිරතා නිර්වචනය ඉස්සරහ කියමු. කට්ටියක් කියමු. පාඩම් කරමු. නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් හේතුවෙන් ඇතිවන එහෙත් එම ක්‍රියාව සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට නොගන්නා. තෙවන පාර්ශවයන් මත ඇතිවන පිරිවැය හා ප්‍රතිලාභ බාහිරතා ලෙස හැඳින්වේ. වැදගත් වචන තමයි පුතේ. එම ක්‍රියාව සිදු කරන පාර්ශවයේ සැලකිල්ලට නොගන්න. පැත්තකට ප්‍රතිලාභ ගියත් මෙයා හිතන්නේ මෙයා හිතන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ගැන විතරයි. පැත්තකට පිරිවැය ගැන ගියත් හිතන්නේ එයා හිතන්නේ පෞද්ගලික පිරිවැය ගැන විතරයි. එනවා පුතේ ඔන්න බාහිරතා. හරිද? right. අපි එනවා පුතේ බාහිරතා ගැන සාකච්ඡා කරන්න. අපි නිබන්ධනය ගමු. 14 පිටුවට එන්න. සම්පත් බෙදී යාම කාර්යක්ෂම කෙරෙන බාහිරතා. ලෙබුතේ බාහිරතා යනු බාහිරතා යනු බාහිරතා යනු බාහිරතා යනු 14 පිටුවේ උඩම නිර්වචනය නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා කමාවක් එම ක්‍රියාව සිදු කරන පාර්ශව විසින් සැලකිල්ලට නොගන්නා. එම ක්‍රියාව සිදු කරන පාර්ශව විසින් සැලකිල්ලට නොගන්න.
ආයක බවක්. එම ක්‍රියාව සිදු කරන පාර්ශ්ව විසින් සැලකිල්ලට නොගන්න ආයක බවක්. එහෙත් එයට ඍජුවම සම්බන්ධතාවක් නැති. එහෙත් එයට ඍජුවම සම්බන්ධතාවක් නැති. ඍජුවම සම්බන්ධතාවක් නැති. තෙවන පාර්ශව මත ඇති කරන ඍජුවම සම්බන්ධතාවක් නැති තෙවන පාර්ශව මත ඇති කරන පිරිවැය හා ප්‍රතිලාභ වේ. තෙවන පාර්ශව මත ඇති කරන පිරිවැය හා ප්‍රතිලාභ වේ. පිරිවැය හා ප්‍රතිලාභ වේ. right. පිරිවැය හා ප්‍රතිලාභ වේ. මම ආයෙ කියනවා බලන්න. ආයෙ කියනවා බාහිරතා යනු නිෂ්පාදන හෝ පාරිභෝජන හෝ ක්‍රියාවක් නිසා එම ක්‍රියාව සිදු කරන පාර්ශව විසින් සැලකිල්ලට නොගන්නා එහෙත් එයට ඍජුවම සම්බන්ධතාවක් නැති තෙවන පාර්ශව මත ඇති කරන පිරිවැය හා ප්‍රතිලාභ වේ. ආයෙ බලන්න හොඳට. නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා එම ක්‍රියාව සිදු කරන පාර්ශව විසින් සැලකිල්ලට නොගන්නා කමාවක් ඒත් ඒට ඍජුවම සම්බන්ධතාවක් නැති තෙවන පාර්ශව මත ඇති කරන පිරිවැය හා ප්‍රතිලාභ වේ. හරිද? right. එහෙනම් මෙන්න මේ ක්‍රියා දෙක නිසා ඇති වෙනවා. මොකද්ද? නිෂ්පාදන පාරිභෝජන ක්‍රියා නිසා ඇති වෙන්නේ. හැබැයි එම ක්‍රියාව සිදු කරන පාර්ශවයේ සැලකිල්ලට ගන්නේ නැති පැත්තක ඉන්න මිනිස්සු. අපි කියමු තෙවන පාර්ශවය මත ඇති කරන පිරිවැය හා ප්‍රතිලාභ. හරිද? right. කියමු පුතේට බාහිරතා highlight කරන්නේ තෙවන පාර්ශව ප්‍රතිවිපාක අසල්වැසි ප්‍රතිවිපාක ලෙසද හැදින්නේ. highlight කරන වචන දෙක පුතේ මොකද්ද? තෙවන පාර්ශව ප්‍රතිවිපාක. මේ third party effects. තෙවන පාර්ශව ප්‍රතිවිපාක. ඒකට සම්බන්ධයක් නැහැ. පැත්තක ඉන්න මිනිස්සු. තෙවන පාර්ශව ප්‍රතිවිපාක අසල්වැසි ප්‍රතිවිපාක ලෙසද හැදිනවා. ඔන්න බාහිරතාවලට සමාන වචන දෙකක් ඉගෙනුවා. මොකක්ද මේ සමාන වචන දෙක? තෙවන පාර්ශව ප්‍රතිවිපාක අසල්වැසි ප්‍රතිවිපාක. හරිද? right. තව බාහිරතා හිතකර හෝ අහිතකර විය හැකියි. පුතේ බාහිරතා හිතකර වෙන්නත් පුළුවන්, අහිතකර වෙන්නත් පුළුවන්. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. හිතකර ප්‍රතිවිපාක ධන බාහිරතා. හිතකර හොඳ ඒවට කියන ධන බාහිරතා. ලෙසත් අහිතකර ප්‍රතිවිපාක ඍණ බාහිරතා ලෙසත් එනවා. එතකොට ඒකේ බාහිරට වන හොඳ බලපෑමට කියනවා ධන බාහිරතා. නරක බලපෑමට කියනවා ඍණ බාහිරතා. හරිද? right. පුතේ මෙන්න මේකයි සිද්ධිය. අපි දන්නවා මේ වෙළඳපළ ආර්ථිකේ තේරුම් ගන්න නිෂ්පාදකයෝ නිෂ්පාදන තීරණ ගන්නෙත් පාරිභෝගිකයා පාරිභෝගික තීරණ ගන්නෙත් වෙළඳපළ මිල ගණන් දිහා බලන්න. මොකද පුතේ? වෙළඳපළ ආර්ථිකයක නිෂ්පාදකයා නිෂ්පාදන තීරණ ගන්නෙත් පාරිභෝගිකයා පාරිභෝගික තීරණ ගන්නෙත් වෙළඳපළ මිල ගණන් දිහා බලන්න. වෙළඳපළ මිල ගණන් දිහා බලන්න. නිෂ්පාදකයා නිෂ්පාදන තීරණ ගන්න වෙළඳපළ මිල ගණන් දිහා බලලා
පාරිභෝගික තීරණ ගන්න වෙළඳපොළ මිල ගණන් දිහා බලන්න. ඇත්තනේ. නිෂ්පාදකය කුමක්ද නිපදවන්නේ කියලා තීරණය කරන්නේ වෙළඳපොළ මිල ගණන් දිහා බලන්න. පාරිභෝගිකය කුමක්ද මිලට ගන්නේ කියලා තීරණය කරන්නේ වෙළඳපොළ මිල ගණන් දිහා බලන්න. ඔය මිල ගණන් දිහා බලලා තීරණ ගන්න ක්‍රමයට අපි නමක් කිව්ව පුතේ මොකක්ද? මිල යාන්ත්‍රණය. අන්න අපි කිව්වා වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදකයෝ නිෂ්පාදන තීරණ ගන්නේ, පාරිභෝගිකයෝ පාරිභෝජන තීරණ ගන්නේ, රටේ සම්පත් ටික උවමනාතර බෙදලා යන්නේ මිල ගණන් දිහා බලලා ගන්න තීරණ අනුව. මිල යාන්ත්‍රණයට අනුව. හැබැයි පුතේ පුංචි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මේ නිෂ්පාදකයෝ මේ මිල ගහද්දී හිතන්නේ තමන්ගේ පෞද්ගලික පිරිවැය ගැන විතරයි. පෞද්ගලික ප්‍රතිලාභය ගැන විතරයි. මේ භාණ්ඩේ හදන්න ගිහිල්ලා කැලි කසල බැහැර කරලා විසදුම් පිට කරලා ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරලා මේ පරිසරයට කරන හානිය පරිසරයට වන පිරිවැය ගැන නිෂ්පාදකයා හිතන්නේ. පුතේ මේ භාණ්ඩේ ඇතුලේ තියෙන්නේ මේ මිල ඇතුලේ තියෙන්නේ ඒකගේ පෞද්ගලික පිරිවැය විතරයි. පෞද්ගලික පිරිවැය විතරයි. හැබැයි මගේ පුතේ මේ භාණ්ඩේ හදන්න ගිහිල්ලා විසදුම් පිට කරලා එහෙන් වායු දූෂණය කරනවා. භාණ්ඩේ හදන්නේ කසල ගොඩවල් පරිසරයට දාලා පරිසරය විනාශ කරනවා. ගංගාවලට රසායනික ද්‍රව්‍ය දාලා එහෙන් ජල දූෂණය කරනවා. පැහැදිලිද? ස්වාභාවික සම්පත් විනාශ කරනවා. හැබැයි ඒවට කරපු හානිය පිරිවැය මේ මිල තුල නෑ. මේ මිල තුල තියෙන යාගේ පෞද්ගලික පිරිවැය විතරයි. එහෙනම් අපි කියනවා වෙළඳපොළ ආර්ථිකයේ තීරණය වෙච්ච මේ මිල නිවැරදි නෑ. ඇයි නිවැරදි නැත්තේ? ඕක ඇතුලේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය විතරයි. පෞද්ගලික ප්‍රතිලාභ විතරයි. එහෙනම් පුතේ මෙන්න මේ බාහිරට වෙච්ච පිරිවැය නොසලකන මේ තීරණය වන මිල වැරදි. මේ මිල වැරදි. මෙතන තියෙන මුගේ පෞද්ගලික පිරිවැය විතරයි. අර පරිසරයට ගහකොළ සතාසිව්පාවට ගංගාවලට ඇදවල වලට වාතයට ජලයට හානි කරපු ඒකේ ප්‍රමාණය මේක පුරයි. එහෙනම් පුතේ වෙළඳපොළ ආර්ථිකයේ තීරණ ගන්න පදනම් කරගන්න මිල වැරදි බාහිරතා තියෙනකොට. බාහිරතා තියෙනකොට බාහිර පිරිවැයක් තියෙනකොට මේ මිල වැරදි. එතකොට පුතේ මේ වැරදි මිලක් පදනම් කරගෙන ගන්න තීරණ වැරදි. වැරදි මිලක් පදනම් කරගෙන සිදුවන සම්පත් බෙදී යාම වැරදි අකාර්යක්ෂමයි. අපි ඔය ගැනයි පුතේ මේ කොටසේ සාකච්ඡා කරා. රයිට්? අපිට බලමු අවසාන ඡේදේ. මේවා නිෂ්පාදන පිරිවැයට හෝ භාණ්ඩයේ මිලට ඇතුළත් නොවන අතර හයිලයිට් කරන්න තියන්නේ වචනේ. මේවා නිෂ්පාදන පිරිවැයට හෝ භාණ්ඩයේ මිලට ඇතුළත් නොවන අතර. මේවා පුතේ නිෂ්පාදන පිරිවැයටවත් භාණ්ඩ මිලටවත් ඇතුළත් වෙන්නේ නැහැ. මේවා නිෂ්පාදන පිරිවැයට හෝ භාණ්ඩ මිලට ඇතුළත් නොවන අතර වෙළඳපොළෙන් පරිබාහිරව සිදුවන පිරිවැය හා ප්‍රතිලාභ වේ. තාර්කික නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයන්ද තීරණ ගැනීමේදී තීරණ වශයෙන් ඇති කරනු ලබන බලපෑම සැලකිල්ලට නොගනී. පාරිභෝගිකයෝ හිතන්නේත් නැහැ, නිෂ්පාදකයෝ හිතන්නේත් නැහැ. හරිද? පාරිභෝගිකයෝ හිතන්නේත් නැහැ, නිෂ්පාදකයෝ හිතන්නේ නැහැ. හරිද? right. ඔන්න ඔය ගැන පුතේ අපි සාකච්ඡා කරන්න යන දවසේ. හරිද? right. හොඳයි. පුතේ මේ නිෂ්පාදන කටයුත්තක පාරිභෝජන කටයුත්තක පිරිවැය කොටස් තුනක් අපි අඳුරගන්න. නිෂ්පාදන කටයුත්තක් තුලින් පාරිභෝජන කටයුත්තක් තුලින් ඇතිවන පිරිවැය
අපි කොටස් තුනකට බෙදමු. කොටස් තුනකින් අඳුරගන්න. ඒ තමයි පුතේ පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය, සමාජ පිරිවැය. එහෙනම් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක පිරිවැය කොටස් තුනයි. මොකද කොටස් තුන පුතේ? පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය, සමාජ පිරිවැය. දැන් උදාහරණ කරන් බලමු මේ. ඔනෝතේ නිෂ්පාදකයෙක් ඉන්නවා. එයාට මේ නිෂ්පාදන කටයුත්ත කරගෙන යන්න රුපියල් 50000ක පිරිවැයක් දරනු. රුපියල් 50000ක වියදමක් දරනු. අමුද්‍රව්‍ය වලට, ඉන්ධන වලට, ජලයට නේද? සේවකයන්ට වැටුප් ආදී වශයෙන්. අර පිරිවැය පාඩමේදී කිව්ව විදියට නම් ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. අනුන්තේ මේ නිෂ්පාදකයාට නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් දරන්න වෙච්ච පිරිවැය කියනවා පුතේ නම මොකද කියන්නේ? පෞද්ගලික පිරිවැය. මොකද කියන්නේ? පෞද්ගලික පිරිවැය. එහෙනම් මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකාරය හිමිකරු මේ භාණ්ඩය හදන්න රුපියල් 50000ක වියදමක් කියනවා. ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය වශයෙන්. නැත්නම් අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලි වලට. අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය. මොකද කියන්නේ පුතේ? පෞද්ගලික පිරිවැය. ඊට පස්සේ පුතේ මේ නිෂ්පාදන කටයුත්ත නිසා මොකද වෙන්නේ? කසල බැහැර කරන. කැලි කසල බැහැර කරන. හරිද? කසල බැහැර කරනවා. වාතය දූෂණය කරනවා. ගංගාවලට අපද්‍රව්‍ය එකතු කරනවා. අපි මෙන්න මේ බාහිරට වන පිරිවැය. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවන මේ අහිතකර දේ වටිනාකම් ඒක අපි ඇස්තමේන්තු කරලා ඔන්න මුදලක් කියනවා පුතේ රුපියල් 30000. එහෙනම් පැත්තක ඉන්න මිනිස්සුන්ට ඇතිවෙච්ච පිරිවැය අපි ඇස්තමේන්තු කරා කීයද? 30000. එහෙනම් ඔය පරිසර දූෂණය, කසල බැහැර කිරීම, මේ වෙච්ච හානි, පැත්තක ඉන්න මිනිස්සුන්ට වෙච්ච හානි අපි ඇස්තමේන්තු කරා කීයද? 30000. ඔන්න ඕකට කියනවා පුතේ නම මොන පිරිවැයද? බාහිර පිරිවැය. බාහිර පිරිවැය. මොකද කියන්නේ? බාහිර පිරිවැය. එහෙනම් මම කියනවා මෙන්න මෙහෙම පුතේ. නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය පෞද්ගලික පිරිවැය. අය කියමු නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය ඍජු පිරිවැය. ඍජු පිරිවැය. ඒකට සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට තෙවන පාර්ශවයට දරන්න වෙන පිරිවැයට කියනවා පුතේ නම මොකද කියන්නේ? බාහිර පිරිවැය. නම් හොඳින් බලන්න පුතේ. නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය පෞද්ගලික පිරිවැය. ඒකට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවැය බාහිර පිරිවැය. එහෙනම් නිෂ්පාදකයා දරුව පිරිවැය 50000යි. මේ පරිසරයට මේ මිනිස්සුන්ට වෙච්ච හානිය අපි ඇස්තිමේන්තු කළා 30000. එහෙනම් බාහිර පිරිවැය. එහෙනම් බලන්න පුතේ ඊට පස්සේ තව සංකල්පයක් එනවා. ඒ තමයි පුතේ
මෙන්න මේ දෙන්නගේම එකතුවෙන් හැදෙන්නේ සමාජය. මේ ගාමන්ට් එකේ අයිතිකාරයත් මේ පැත්තක ඉන්න මිනිහත් දෙන්නගෙන්ම හැදෙනවා මේ සමාජය. එහෙනම් පුතේ මෙන්න මේ දෙකේ එකතුවට අපි නමක් කියනවා. මොකද්ද පුතේ කියන්නම්? සමාජ පිරිවැය. කීයද සමාජ පිරිවැය? 80000. එහෙනම් සමාජ පිරිවැය කීයද පුතේ? 80000. එහෙනම් මෙන්න මෙහෙම කියන කොහොමද කියන්නේ? යම් නිෂ්පාදන කටයුත්තකට ඍජුව සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය පෞද්ගලික පිරිවැය. නිර්වචනත් මතක තියාගන්න. ඊට සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවැය බාහිර පිරිවැය. එතකොට පුතේ මේ නිෂ්පාදකයාත් පැත්තක ඉන්න මිනිහත් දෙන්නම ඉන්නේ එකම සමාජයේ. මේ දෙන්නටම දරන්න වෙන පිරිවැයට කියනවා පුතේ නමක්. මේ දෙක එකතුවට කියන නමක් සමාජ පිරිවැය. එහෙනම් මේ නිෂ්පාදන කටයුත්ත නිසා මුළු මහත් රටටම සමාජයටම දරන්න වෙන පිරිවැයට කියන නම මොකද්ද? සමාජ පිරිවැය. තව උදාහරණයක් ගන්න. මෙන්න සිගරට් එකක් බොනවා මෝඩේ. ඔන්න සිගරට් එකක් බොනවා මෝඩේ. දුම්පාන. මේ සිගරට් එක ගන්න මේකට ගියා රුපියල් 90. සිගරට් එක ගන්න රුපියල් 90ක් ගියා. මේ රුපියල් 90ට දරපු පිරිවැයට කියනවා මොන පිරිවැයද යාගේ? පෞද්ගලික පිරිවැය. එහෙනම් මේ රුපියල් 90 මොකක්ද යාගේ? පෞද්ගලික පිරිවැය. පුතේ දුම්පානය නිසා මේ විසදුම් පරිසරයට එකතු වෙලා මේ පැත්තක ඉන්න මිනිසෙකුට ශ්වසන ආබාධයක් ඇති වෙනවා. හුස්ම ගන්න අපහසුතාවක් ඇති වෙනවා. ඒ හුස්ම ගන්න වෙච්ච අපහසුතාව අපි ඇස්තමේන්තු කළොත් රුපියල් වලට රුපියල් 60යි කියලා. අන්න ඒකට කියනවා මොකද්ද පුතේ? බාහිර පිරිවැය. මොකක්ද ඒකට කියන්නේ? බාහිර පිරිවැය. හැබැයි බලන්න පුතේ ඊට පස්සේ හැබැයි මේ පෞද්ගලික පිරිවැයත් අර පැත්තක ඉන්න එක ආදරන බාහිර පිරිවැයත් දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොන පිරිවැයද? සමාජ පිරිවැය. දෙකේ එකතුවෙන් හැදෙන්නේ මොකක්ද? සමාජ පිරිවැය 150. එහෙනම් තේරුම් ගන්න පුතේ. මේ සිගරට් එක බොන මිනිස්සයත් මේ දුම හුස්ම අරන් අපහසුතාවට පත්වන පැත්තක ඉන්න මිනිස්සයත් දෙන්නාගේ එකතුවෙන් හැදෙනවා පුතේ මොකක්ද? සමාජය. මේ දෙන්නම එකම සමාජ මිනිස්සු. මේ පිරිවැය කොටස් දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොකක්ද? සමාජ පිරිවැය. එහෙනම් සංකීර්ණ පාඩමකට අද දවසේ අපි මුල පුරන්නේ. අද දවස් අවසාන වෙද්දී මේක ප්‍රස්තාර වලට අපි එනවා සංකීර්ණ ප්‍රස්තාර වලට. ඒවට යන්න පදනම හරියට වැටලා තියෙනවා. පුතේ එහෙනම් අපි මේ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තකට අදාළව පිරිවැය කොටස් තුනක් අඳුරගත්තා. ඒ කොටස් තුන තමයි පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය සහ සමාජ පිරිවැය. අපි කෙටියෙන් නිර්වචන තුන කියලා සටහනට යමු. පුතේ පෞද්ගලික පිරිවැය කිව්වේ අදාළ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය. අදාළ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවයේ දරන පිරිවැය. බාහිර පිරිවැය කිව්වේ ඒකට කිසිම සම්බන්ධයක් නැති තෙවන පාර්ශව මත ඇතිවන පිරිවැය. ඊට පස්සේ කිව්වා මේ දෙන්නම ඉන්න එකම සමාජය. මේ දෙපාර්ශවයෙන් ඉන්න එකම සමාජය. මේ දෙක එකතුවට අපි නමක් කිව්වා සමාජ පිරිවැය. එහෙනම් පුතේ ඔය දෙකේ එකතුවෙන් හැදෙනවා මොකක්ද? සමාජ පිරිවැය. right. අපි ලියමු පුතේ නිර්වචන වලට එමු. පළවෙනිවෙන් පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය.
ලියපු දැනෙන් පෞද්ගලික පිරිවැය යටින් යන්නේ. පෞද්ගලික පිරිවැය යනු පෞද්ගලික පිරිවැය යනු පෞද්ගලික පිරිවැය යනු කිසියම් නිෂ්පාදන වූ පාරිභෝජන ක්‍රියාවක් හේතු කොටගෙන කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් හේතු කොටගෙන ඊට ඍජුවම සම්බන්ධ වන පාර්ශවය 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 විසින් දරනු ලබන පිරිවැය ඊට ඍජුවම සම්බන්ධ වන පාර්ශවය විසින් දරනු ලබන පිරිවැය ආය කියනු පෞද්ගලික පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් හේතු කොටගෙන ඊට ඍජුවම සම්බන්ධ වන පාර්ශවය විසින් දරනු ලබන පිරිවැය. හරිද? right. තව කියනවා පුතේ. මෙය අදාළ පුද්ගලයා හෝ ආයතනය ඍජුවම දරන බැවින් අභ්‍යන්තර පිරිවැයක් වශයෙන් දැහැඳින්වේ. අන්න highlight කරන්න පුතේ වචනේ අභ්‍යන්තර පිරිවැය කියලා. ඒකට සම්බන්ධ එකාදන්න පිරිවැය. පුතේ මම බෝඩ් එකේ නම් සරල උදාහරණයක් ගත්තා. පොතට සංකීර්ණ උදාහරණයක් දාලා තියෙනවා. කියවන්න. බොරතෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වීම හේතුවෙන් තෙල් සමාගමට බිලියන 20ක පාඩුවක් සිදුවීම පෞද්ගලික පිරිවැය. අන්නේ සමාගමට වෙච්ච බිලියන 20 පෞද්ගලික පිරිවැය highlight කරා. බිලියන 20 පෞද්ගලික පිරිවැය. දෙවෙනි උදාහරණ බලන්න. පුද්ගලයෙක් තම පෞද්ගලික මෝටර රථයේ රුපියල් 5000ක ඉන්ධන පුරවා ගැනීම ඔහුගේ පෞද්ගලික පිරිවැය. highlight කරන රුපියල් 5000. හරිද? right. අපි යමු පුතේ ඊට පස්සේ බාහිර පිරිවැය. පැත්තක ඉන්න මිනිස්සයාට ඇති වෙන පිරිවැය. බාහිර පිරිවැය. බාහිර පිරිවැයට දෙලියන්න පුතේ. බාහිර පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් බාහිර පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් හේතු කොටගෙන එම ක්‍රියාව සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට ගනු නොලබන
එහෙත් තුන්වන පාර්ශවයක් මත ඇති කරනු ලබන පිරිවැය. 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 right. ආයි කියන්නම් පුතේ. බාහිර පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් හේතු කොටගෙන එම ක්‍රියාව සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට ගනු නොලබන එහෙත් තුන්වන පාර්ශවයක් මත ඇති කරනු ලබන පිරිවැය. උදාහරණයක් කියනවා පුතේ. අර සරල උදාහරණ දෙක බෝඩ් එකේ අපි සටහන් කරගත්තා. බලන්න. මුහුදුවත් වූ නෞකාවෙන් පරිසරයට එකතු වූ අපද්‍රව්‍ය හේතුවෙන් වායුගෝලයට, සාගරයට, සම්පත්වලට, වෙරළට, මුහුදුබඩ ප්‍රදේශවලට ජනතාවට සිදු වූ හානිය බිලියන 30ක හානියක් සිදු වීම. හයිලයිට් කරන්න. අර නැව පෙරළිලා පරිසරයට ගහකොළ සතා සිව්පාවන්ට වෙච්ච හානිය කීයද? බිලියන 30යි. හයිලයිට් කරන්න බිලියන 30යි. බිලියන 30යි. ඊළඟට මෝටර රථයේ ඉන්ධන දහන හේතුවෙන් වායුගෝලයට රුපියල් 1000 කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් සිදු වීම බාහිර පිරිවැයයි. අන්න පුතේ අර රුපියල් 5000 තෙල් ගහලා පරිසරයට වෙච්ච හානිය රුපියල් 1000යි. හයිලයිට් කරන්න රුපියල් 1000. ඊට පස්සේ එනවා පුතේ සමාජ පිරිවැය. අහන්න හොඳට. අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ මේ නිෂ්පාදකයාගේ කෝණයෙන් බලලත් නෙවෙයි. පාරිභෝගිකයාගේ කෝණයෙන් බලලත් නෙවෙයි. අපි ආර්ථික විද්‍යාවේදී බලන්නේ නිෂ්පාදකයාගේ කෝණෙනුත් නෙවෙයි, පාරිභෝගිකයාගේ කෝණෙනුත් නෙවෙයි. අපි බලන්නේ පුතේ රට සමාජය කියන දෘෂ්ටි කෝණය. අපි එහෙම බලලා කියනවා මෙන්න මේ දෙකේ එකතුවෙන් හැදෙනවා මොකද්ද පුතේ? සමාජ පිරිවැය. එහෙනම් පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත් කියන දෙකේ එකතුව තුලින් නිර්මාණය වෙන්නේ සමාජ පිරිවැය. ලියන්න යටින්. සමාජ පිරිවැය යනු තියෙන මුද්‍රිතයි බලන්න මුද්‍රිතයි. සමාජ පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් හයිලයිට් කරන්න සමස්ත සමාජයට හයිලයිට් කරන්න සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය. එනම් ආර්ථික ක්‍රියාව සිදු කරන පාර්ශවයේ දරන පිරිවැයත් එම ක්‍රියාව නිසා අවශේෂ සමාජයට දැරීමට සිදුවන පිරිවැයත්ය. හයිලයිට් කරන්න එතන තියෙන වචන දෙක පුතේ. පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත්ය. එනම් පුතේ පෞද්ගලික පිරිවැයත් බාහිර පිරිවැයත්ය. එහෙනම් පුතේ බලන්න හොඳට පෞද්ගලික පිරිවැයයි බාහිර පිරිවැයයි දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොන පිරිවැයද? සමාජ පිරිවැය. එහෙනම් ලස්සන සමීකරණයක් විදිහට හදමු. සමාජ පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය. පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය. ලස්සන ලියලා කොටු කරන්න. පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය. හරිද? එහෙනම් පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය සමානයි සමාජ පිරිවැය. එහෙනම් පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය සමානයි මොන පිරිවැයද පුතේ? සමාජ පිරිවැය.
පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය සමානයි සමාජ පිරිවැය. හොඳයි පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය සමානයි සමාජ පිරිවැය. දැන් උදාහරණ දෙක පොඩ්ඩක් යට තියෙන පුතේ උදාහරණ කියලා එතන ලියන්න. පළවෙනි කඩේරි රූල් සෙට් එක ළඟ ලියන්න. ඉහත නෞකාවේ සිදුවීමට අදාළ සමාජ පිරිවැය පහත වේ. අර කඩේරි සෙට් එක ළඟ ලියන්න. ඉහත නෞකාවේ සිදුවීමට අදාළ සමාජ පිරිවැය පහත වේ. දැන් බලන්න පුතේ හොඳට. නෞකාව පෙරලීමෙන් අදාළ සමාගමට වෙච්ච පෞද්ගලික පිරිවැය කීයද? රුපියල් බිලියන 20යි. පෞද්ගලික පිරිවැය සමාගමට වෙච්ච පිරිවැය රුපියල් බිලියන 20යි. පරිසරයට වෙච්ච පිරිවැය රුපියල් බිලියන 30යි. අපෝගේ දවස්වල තෝමත් දැකීමක් දැක ලංකාවේ නේද? සමාජ පිරිවැය රුපියල් බිලියන 50. සමීකරණ ලියලා සටහන් කරලා කොටු කරන්න. සමීකරණ ලියලා ඉලක්කම් දෙක දාලා කොටු කරන්න. හරිද? right. නෞකාවට වෙච්ච හානිය රුපියල් බිලියන 20යි පෞද්ගලික පිරිවැය. වෙරළට පරිසරයට වෙච්ච හානිය රුපියල් බිලියන 30යි සමාජ පිරිවැය රුපියල් 50යි. ආයෙ රූලක් කරලා තියෙනවා දෙවනි උදාහරණ රූල් සෙට් එකේ එතන ලියන්න. ඉහත ඉන්ධන ලබා ගැනීමට අදාළ පෞද්ගලික ඉන්ධන ලබා ගැනීමට අදාළ සමාජ පිරිවැය පහත වේ. ඉහත ඉන්ධන ලබා ගැනීමට අදාළ සමාජ පිරිවැය පහත වේ. බලන්න ආයි සමීකරණ ලියන්න ඕන. ඉන්ධන ගහපු එකාට ඉන්ධන වලට ගිය වියදම කීයද? 5000. ඒ ඉන්ධන දහණයෙන් පරිසරයට විසඳුම් එකතු වෙලා බාහිරට වෙච්ච පිරිවැය 1000යි. ඒ නමගේ පුතේ ඉන්ධන දහණයෙන් සමාජ පිරිවැය කීයද පුතේ? 6000. සමීකරණ ලියලා තියෙනවා. හරිද? right. ඔබ තරයේ මතක තියාගන්න ඕන මේ කතාව. මේ කොරෝනා පොඩි සහනයක් හම්බෙලා පන්තිය පටන් ගත්ත දවසක පන්තියට ගන්නේ ඔන්ලයින් පන්ති කාලය තුල මේ වැඩ කරපු දරුවෝ විතරයි. ටියුට් ටික අරගෙන ඔරිජිනල් ටියුට් ටික තියෙන්න ඕන. ඒවා කම්ප්ලීට් වෙච්ච අය විතරයි ගන්න. නැති අය අයින් කළා දාන්න. හේතුව තමයි පුතේ මේවා ඉගෙන ගන්න නැතුව වැඩක් නැහැ. නිකන් පන්ති පටන් ගත්තට පස්සේ ආවට කරගන්න බෑ. ඒ අය අයින් කරන බව කරුණාවෙන් සලකන්න. දැන් කෙනෙක් ඉතින් ඉන්ටර්නෙට් නැති අයට මොකද කරන්නේ? අන්තර්ජාල පහසුකම් නැති ප්‍රදේශවල ඒ අයට හැම පාඩමක්ම YouTube එකට අප්ලෝඩ් කරලා ඇති. කිසිම ගුරුවරයෙක් කරන්නේ නැති වැඩක්. ගුරුවරු කරනවා තමයි අපි ඔය දන්නවනේ ජනප්‍රිය ගුරුවරු නේද? YouTube channel හදන් දාන්න. හැබැයි කිසිම ගුරුවරයෙක් පාඩම් ටික පිළිවෙලට මෙහෙම දාන්නේ. පැහැදිලිද? ඒ අය නිකන් ඔය අතරින් පතරින් ඔය ජෝක් කෑල්ලක් දාවට YouTube එකට පිළිවෙලට මෙහෙම පාඩම් ටික දාන්නේ. පැහැදිලිද? ඒතර මම හැම දරුවටම මේක කරගන්න. අන්තර්ජාල පහසුකම් නැති එක අධ්‍යාපනයෙන් බැහැර වෙනවට තමයි මේ YouTube එකට සම්පූර්ණයෙන් අප්ලෝඩ් කරන්නේ. පැහැදිලිද? අනිවාර්යයෙන්ම පන්තියට එන දවසට මේවා මම හරියටම බලලා ගන්න. වරුවක් ගත කළා හරි සියලු දරුවන්ගේ මේවා පරීක්ෂා කරලා තමයි පන්තියට ගන්න. නැත්තම් හරවල යවනවා ටියුට් සම්පූර්ණ කරන්න ඉන්න ඕන. නැතුව මේ අරගෙන වැඩක් නැහැ. තේරුණා නේද? right. සටහන් හරියට සම්පූර්ණ වෙලා තියෙනවා. යා. අපි එනවා ඊට පස්සේ පුතේ තවත් කොටසකට. ඒ තමයි මෙන්න මේක පුතේ. දැන් අපි පිරිවැය සංකල්ප තුනක් ඉගෙන ගත්තනේ. මොකක්ද? පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය, සමාජ පිරිවැය. සමාජ පිරිවැය. හරිද? සමාජ පිරිවැය.
හරිද? right. පුතේ දැන් අපිට ඕන නම් මෙන්න මේ පිරිවැය තුන එකකට අදාළ අමතරේ එකක් හදනකොට මේ පිරිවැය තුනේ ප්‍රමාණය බලන්න පුළුවන්. පැහැදිලිද? අපි දැන් මේ මුළු පිරිවැයනේ මේ ඔක්කොම ටිකට අදාළවනේ. එහෙම නෙවෙයි. එක භාණ්ඩයකට අදාළව මේ පිරිවැය තුන බලන්න පුළුවන්. අමතරේ එකක් හදද්දි මේ පිරිවැය තුනේ ප්‍රමාණය කොච්චරයිද කියලා බලන්න පුළුවන්. අන්න එහෙම බැලුවොත් අන්න ඒ සංකල්ප වලට කියනවා පුතේ ආන්තික පිරිවැය සංකල්ප. මොකද කියන්නේ? ආන්තික පිරිවැය සංකල්ප. ආන්තික පිරිවැය. දැන් පුතාට ඔය ආන්තික කියන වචනේ මීට කලින් ඕන තරම් හම්බෙලා තියෙනවනේ. ආන්තික බලදාව. අමතර ශ්‍රමිකයෙක් බිහි කරන බලදාව. ආන්තික බලදාව කියන්නේ මොකද්ද? අමතර ශ්‍රමිකයෙක් බිහි කරන බලදාව. ආන්තික ආදායම අමතර එකකින් ලැබෙන ආදායම අතිරේකයකින් ලැබෙන ආදායම. ආන්තික පිරිවැය අමතර එකක් හැදීමේ පිරිවැය. දැන් ඔබට මතක් වුණා. ආන්තික උපයෝගීතාව අමතර එකකින් ලැබෙන උපයෝගීතාව. හරිද? රයිට්. ඔහොම ආන්තික කතාව අපිට ආර්ථික විද්‍යාවේ දිගටම තිබුණ ආන්තික කතාව. පොතේ මෙන්න මේ පිරිවැය සංකල්ප තුනක් අමතර ඒකකයකට අදාළව ගණනය කරන්න පුළුවන්. නැත්තම් එකකට අදාළව ගණනය කරන්න පුළුවන්. නිෂ්පාදකය එකකින් වැඩි කිරීම නිසා මෙන්න මේවයි හටගන්නා වෙනස බලන්න පුළුවන්. අන්න එහෙම බැලුවොත් ඒකට කියනවා පුතේ ආන්තික පිරිවැය සංකල්පය. මේ බලන්න. මේ තුනම හදන්න පුළුවන්. නිෂ්පාදකයා අමතර එකක් හදද්දී ඒ වෙනුවෙන් දරන්න වෙන පිරිවැයට කියනවා ආන්තික පෞද්ගලික පිරිවැය. මොකද වචනේ? ආන්තික පෞද්ගලික පිරිවැය. නිෂ්පාදකයා නිෂ්පාදනය අමතර එකකින් වැඩි කරද්දී ඒ දරන්න වෙන පිරිවැයට කියනවා ආන්තික බාහිර පිරිවැය. ආන්තික බාහිර පිරිවැය. නිෂ්පාදකයා නිෂ්පාදනය අමතර එකකින් වැඩි කරද්දී නිපදවන ප්‍රමාණය එකකින් වැඩි කරද්දී මුළු සමාජයටම දරන්න වෙන පිරිවැය ආන්තික සමාජ පිරිවැය. එහෙනම් අමතර එකකට අදාළව මේ තුන ගණනය කරන්න පුළුවන්. අමතර එකකට අදාළව. එතකොට පුතේ මේ බලන්න හොඳට අමතර එකක් හදන්න. අමතර එකකට දරන්න වෙන පෞද්ගලික පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. අමතර එකකින් බාහිරට දරන්න වෙන පිරිවැය ආන්තික බාහිර පිරිවැය. අමතර එකක් නිසා මුළු මහත් සමාජයටම දරන්න වෙන පිරිවැය ආන්තික බාහිර ආන්තික සමාජ පිරිවැය. අන්න පුතේ අර ඉගෙනගත්ත පෞද්ගලික පිරිවැය බාහිර පිරිවැය සමාජ පිරිවැය කියන සංකල්ප තුන එකකට අදාළ අමතර එකකට අදාළව ගණනය කළාම අර වචන තුන ඉස්සරහට වචනයක් ඇඩ් වෙනවා ආන්තික කියලා. අමතර එකක් හැදීමෙන් නිෂ්පාදකයාට දරන්න වෙන පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. නිෂ්පාදනය අමතර ඒකකයකින් වැඩි කරද්දී බාහිරට යන පිරිවැය ආන්තික බාහිර පිරිවැය. අමතර එකකින් වැඩි කරද්දී මුළු මහත් සමාජයටම දරන්න වෙන පිරිවැය ආන්තික සමාජ පිරිවැය. පැහැදිලිද? ආන්තික සමාජ පිරිවැය. එන පුතේ ඇති දෙයක් නෑ. අමතර එකකට අදාළව මේ වචන තුනට කියනවා ආන්තික කියන වචනේ දාලා ඉස්සරහට සාකච්ඡා කරමු. ඔන්න පුතේ ඉස්සරහට වගුවක් විදියට තියෙනවා පෙරලන් 17 වෙනි පිටුවට. 17 වෙනි පිටුවට පෙරලා ආන්තික කියන වචනේත් එක දාලා පෙරලා
ආන්තික කියන වචනේ දාලා බලන්න. යම් බබ්ගේ කියනවා පළවෙනි එක ආන්තික පෞද්ගලික පිරිවැය. ආන්තික පෞද්ගලික පිරිවැය. පුතේ අපි ප්‍රස්ථාර අධිද්‍යෝකට සංකේත පාවිච්චි කරා. ප්‍රස්ථාර අධිද්‍යෝකට සංකේත පාවිච්චි කරා. සංකේතය තමයි පුතේ M marginal. හරිද? පිරිවැය host පෞද්ගලික private P. රතු පෑන අරන් පුතේ ඉස්සරහින් මෙන්න මේව ලස්සනට දාන්න. ප්‍රස්ථාරන්දිද්දී MCP කියලා එව්වම උඩ බැලුවොත් බිම බැලුවොත් දෙන්නේ කනපලෙන්න ඔන්න සංකේතික. මොකද්ද? ආන්තික පෞද්ගලික පිරිවැය සංකේතය මොකක්ද? marginal private cost MCP. ප්‍රස්ථාරන්කට සංකේතය දැන් දාන්න. හරිද? right. මොකද මේ පෞද්ගලික වෙන්නේ අමතර එකකට අදාළව පෞද්ගලික පිරිවැය. කියමු කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් නිපදවන විට නිෂ්පාදකයාට දරන පිරිවැය. හයිලයිට් කරන්න පුතේ අතිරේක ඒකකයක්. හයිලයිට් කරන්න අතිරේක ඒකකයක්. හරිද? right. හොඳ උස්පක් ගන්න. පුතේ මෙන්න මේ අපි අඳිනවනේ සැපයුම් වක්‍රය. මෙන්න මේ සැපයුම් වක්‍රයෙන් පෙන්නන දෙයක් තමයි එකක් සැපයුම් අනිත් එක පුතේ ආන්තික පිරිවැය. මොකද වෙන්නේ? මේ සැපයුම් වක්‍රයෙන් පෙන්නන දෙකක් තියෙනවනේ. එකක් සැපයුම එකක් මොකද පුතේ ආන්තික පිරිවැය. පුතාට මතකයිනේ මෙන්න මේ රූපේ නිෂ්පාදන පිරිවැය AC ABC ඔය දෙකේ අවම දෙක කපාගෙන MC උඩ ගියා. මෙන්න මේ ෂට්ඩවුන් පොයින්ට් එකෙන් උඩ නගින MC කෑල්ලට කිව්ව නමක් මොකක්ද දෙක වෙනව? කෙටි කාලීන සැපයුම් වක්‍රය. ඒක තමයි පුතේ මේ තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න. ඔය අපි අඳින සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකක්ද පුතේ? පෞද්ගලික ආන්තික පිරිවැය. අපි අඳින සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකක්ද පුතේ? පෞද්ගලික ආන්තික පිරිවැය. එහෙනම් බලන්න හොඳට අපි පිරිවැය පාඩමේදී ඉගෙනුවා මෙන්න මේ ෂට්ඩවුන් පොයින්ට් එකෙන් උඩ නගින MC වක්‍ර කොටසට නමක් මොකක්ද පුතේ කිව්ව නම? කෙටි කාලීන සැපයුම් වක්‍රය. ඔබේ පිරිවැය පොත පෙළලා බලන්න මේ විදිහටම ලස්සනට කළා. මේ තියෙන්නේ පුතේ නිෂ්පාදකයාගේ කෙටි කාලීන සැපයුම් වක්‍රය. එහෙනම් මතක තියාගන්න පුතේ පෞද්ගලික ආන්තික පිරිවැය කියලා පෙන්නන්නේ මේ සැපයුම් වක්‍රය. ඒතර මේ සැපයුම් වක්‍රයෙන් පෙන්නන්නේ මොකක්ද පුතේ? පෞද්ගලික ආන්තික පිරිවැය. ඒක ඉස්සරහට ඕනම ඉන්නේ මම නැවත කියලා දෙන්න. ඩොට් එක කියවා. ස්වාර්ථය වෙනස කටයුතු කරන නිෂ්පාදකගේ සැපයුම් වක්‍රය මගින් ආන්තික පෞද්ගලික පිරිවැය නිරූපණය වේ. අන්න ඒක හයිලයිට් කරලා මෙන්න මේ පොඩක් කටුවට දාගන්න මතක් වෙන්න. කටුවට දාගන්න චූටියට මතක් වෙන්න. හැබැයි මතක් වෙන්නේ පාඩම් කරන දරුවට විතරයි. නේද? විෂයන් තුන සමානව බර තියලා පාඩම් කරන දරුවට විතරයි. මම ඔබට පෙර දවසක් කිව්වා පොඩක් කටුවට දාගන්න ගම මතක් කරගන්න. ඔබ සාරාංශයක් ගහන්න. සතිය අවසාන සාමාන්‍යයෙන් දල වශයෙන් පාඩම් කරමු පැය ගණන් කොලයක ලියා ගන්න.
ඔබ විශ්වවිද්‍යාලය යනවද නැද්ද කියලා මම බලා ගන්න පුළුවන්. ටෙස්ට් එකක්. ඔබ විශ්වවිද්‍යාලය යනවද නැද්ද කියලා බලා ගන්න ටෙස්ට් එක තමයි මෙන්න මේක. ඔබ නිකන් ලියා ගන්න දවසකට වැඩ කරන පැය ගන්න. සතියකට ලියා ගන්න. ඒ විෂයන්ව ලියා ගන්න. ලියාගෙන අපි තුමු දරුවෙක් වුණ සතියට වැඩ කළා පැය 30ක්. යා වැඩක ඉගෙන ගත්ත කාලේ පැය 30යි කියලා තියෙන්නේ. විෂයන් තුනට 10යි 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 කියලා ආවොත් විතරයි එයා කැම්පස් යන්නේ. මෙන්න දරුවෙක් ඉන්නවා. එයා එක විෂයකට පැය 25යි. අනිත් විෂයට පැය 2යි 3යි. මේ ළමයා පුතේ වැඩිපුර කරපු විෂයට ඒ සාමාර්ථයක් අරන් at home ගෙදර නවතිනවා. ඒ ළමයට විශ්වවිද්‍යාලයක් ඇත්තේ නැහැ. ඔබ ගිය අවුරුද්දේ ඉස්සස් අරන් බලන්න. වැඩිපුර කරපු විෂයට ඒ සාමාර්ථයක් කරන් ගෙදර ඉන්න දරුවෝ ගොඩාක් ඉන්නවා. මෙන්න මේ දරුවෝ විතරයි විශ්වවිද්‍යාලය. විෂයන් තුනට සමානව කාලය බර තියපු දරුවන් විතරයි විශ්වවිද්‍යාලේ යන්නේ. ඒවත් තරේ මතක තියාගන්න. ආවි වෙනස් වෙන්නේ නැහැ ආයෙත්. කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. විෂයන් තුනට බර තියපු දරුවෝ කෝච්චරවත් ගෙවල් වලින් පවුවේ දරුවෝ ඇතුළු දක්ෂයි. දක්ෂ වුණාට මෙන්න මෙතනින් අක්ෂර ගියේ. එයා හිතන් ඉන්නේ එක විෂයක් තමයි විශ්වවිද්‍යාලය ගන්න කියලා. ඒක මොකට දරුවෝ ඇතුළු. නැත්නම් මොලේ තියෙන මේ විෂයන් තුනටම දාන්න ඕනේ. ඔය ව්‍යාපාර අධ්‍යයනයේ විෂයෙම හොඳට බලන්න මගේ පුතේ. ගිය අවුරුද්දේ ඉසට් එක වැඩිම හැදුනේ ව්‍යාපාර අධ්‍යයනයේ. තේරුණාද? ගිය අවුරුද්දේ රෑන්ක් එක ආවේ ව්‍යාපාර අධ්‍යයනයේ. සා ඒව හොඳට මතක තියාගන්න පුතේ. මේ රෑන්ක් පදනමකින් ගන්න. අපිට ඕන රෑන්ක් එක හදාගන්න. රෑන්ක් එක හදාගන්න නෑ ඕක. එක විෂයකට වැඩිපුර වැඩ කරන්නේ නෑ. තේරුම් ගන්න ඒක. right. යන් ඊට පස්සේ. එහෙනම් අමතරේ දෙයක් ඉගෙන ගත්තා. මොකක්ද අමතරේ දේ? අමතරේ දේ තමයි මොකක්ද අමතරේ දේ? මෙන්න මේ අපි අඳින සැපයුම් වක්‍රයෙන් පෙන්නන අනිත් දේ තමයි මොකක්ද පුතේ? පෞද්ගලික ආන්තික පිරිවෙන්. ආයි කිව්වා. මේක වැදගත්කම වැඩි නිසා. අපි අඳින සැපයුම් වක්‍රයෙන් පෙන්නන්නේ පෞද්ගලික ආන්තික පිරිවෙන්. හරිද? right. යා. දෙවෙනි එක එනවා පුතේ මොකද්ද? ආන්තික බාහිර පිරිවෙන්. ආන්තික බාහිර පිරිවෙන්. ආන්තික බාහිර පිරිවෙන්. ඒකට සංකේතයක් මම දාන්න යන්නේ නැහැ. පුතේ ආන්තික බාහිර පිරිවෙන් කියන්නේ මෙන්න මේක. මොකක්ද ආන්තික බාහිර පිරිවෙන් කියන්නේ? අතිරේක එකක් නිපදවද්දී පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවෙන්. අතිරේක එකක් නිපදවද්දී පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවෙන්. අතිරේක එකක් නිපදවද්දී පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවෙන්. කියවන්නකෝ. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් නිපදවනු ලබන විට එම නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ නැති සෙසු ජනතාවට දැරීමට සිදුවන පිරිවෙන්. හයිලයිට් කරන්න තේ අතිරේක ඒකකයක් කියන වචනේ. හයිලයිට් කරන්න අතිරේක ඒකකයක් කියන වචනේ. අන්න අමතර එකක් හදද්දී පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවෙන් ආන්තික බාහිර පිරිවෙන්. ඊට පස්සේ ආන්තික සමාජ පිරිවෙන්. ඒකට පුතේ සංකේතයක් තියෙනවා. මේ හැම එකටම සංකේත දාන්න යන්නේ නැහැ. ඉස්සරහට අවශ්‍ය වෙ විතරයි. marginal cost social. ඔන්නෝමයි සංකේතය. marginal cost social. marginal කියන්නේ ආන්තික, cost කියන්නේ පිරිවෙන්, social කියන්නේ සමාජය. ලස්සන්ට ප්‍රදාන highlight කරන්න ඉතාම වැදගත්. චප්ප කළා කියන්නේ. ආන්තික සමාජ පිරිවෙන්. marginal cost social.
right. මොකද උදේ ආන්තික සමාජ පිරිවැයක් වෙන්නේ? එකක් හැදීමෙන් සමාජයට වන පිරිවැය. එහෙනම් පුතේ අපිට සූත්‍රයක් විදියට ලියන්න පුළුවන් නේද? කොහොමද? මට උදව් කරා. ආන්තික සමාජ පිරිවැය. ආන්තික සමාජ පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය. ධන බාහිර පිරිවැය. මොනවද පුතේ? ආන්තික වචන දෙක ඇඩ් කරා. ආන්තික පෞද්ගලික පිරිවැය, ආන්තික බාහිර පිරිවැය. එහෙනම් කොහොමද එන්නේ? ආන්තික සමාජ පිරිවැය සමානයි ආන්තික පෞද්ගලික පිරිවැය ධන ආන්තික බාහිර පිරිවැය. ලස්සනයි. highlight කරන්න පුතේ. එහෙනම් පුතේ අපි කතා කළා පිරිවැය ගැන. අපි පිරිවැය මේ මුළු පිරිවැය වශයෙන් ගත්තා, අමතර එකකට අදාළ පිරිවැය වශයෙන් ගත්තා. හොඳ හුස්මක් ගන්න. අපි යනවා ඊළඟට. හරිද? right. දැන් අපි කතා කරපු සංකල්පය පිරිවැය පැත්තට දාලා කතා කරපු සංකල්පය ප්‍රතිලාභ පැත්තට දාලා කතා කරන්න යන්නේ. ප්‍රතිලාභත් පුතේ බෙදෙනවා කොටස් තුනකට. මොකද කොටස් තුන? පෞද්ගලික ප්‍රතිලාභ, බාහිර ප්‍රතිලාභ, සමාජ ප්‍රතිලාභ. දැන් ඔන්න ප්‍රතිලාභ පැත්තට එන්න හදා. ප්‍රතිලාභත් කොටස් තුනයි. මොකද කොටස් තුන? පෞද්ගලික ප්‍රතිලාභය, බාහිර ප්‍රතිලාභය, සමාජ ප්‍රතිලාභය. ප්‍රතිලාභත් අර වගේ තුනක් තුනකට බෙදෙනවා. මම උදාහරණයක් ගන්නම්කෝ. මෙන්න පුතේ නිෂ්පාදකයෙක් ඉන්නවා ගාමන්ට් එකක්. මේ ගාමන්ට් එකේ නිෂ්පාදකයා අවුරුද්දට ලාභය ලබලා තියෙනවා පුතේ රුපියල් මිලියන 50. ලාභය කීයද? රුපියල් මිලියන 50. අන්නේ ගාමන්ට් එකේ හිමිකරු ලැබපු ලාභයට කියනවා පෞද්ගලික ප්‍රතිලාභය. මොකද කියන්නේ පුතේ? පෞද්ගලික ප්‍රතිලාභය. ගාමන්ට් එකෙන් මාස අවුරුද්දට රුපියල් මිලියන 50ක ලාභයක් ලබලා. පෞද්ගලික ප්‍රතිලාභ. පුතේ මේ ගාමන්ට් එකෙන් වීසි කරනවානේ අර කැපෙන රෙදිපටි. අපි ඔකට සිංහලෙන් කියන්නේ කට් පීස් කියලා. අන්නේ කට් පීස් අහුලගෙන ගිහිල්ලා මේ ගමේ ඉන්න කාන්තාවෝ බුමුතුරුණු පාපිසි ලනු බෝඩ් පිහිටන අර ගරාජ් වලට පාවිච්චි කරන රෙදි දන්නවනේ රෙදිපටි ටිකක් එකතු කරලා ගැටයක් දාලා දිවසේ ඒව මහලා පුතේ මේ අය අවුරුද්දට රුපියල් මිලියන 2ක් හම්බ කරා. අන්න ඒකට මම කියනවා පුතේ නමක් මොකක්ද නම? බාහිර ප්‍රතිලාභ. බාහිර ප්‍රතිලාභ. එහෙනම් බලන්න පුතේ අදාළ නිෂ්පාදන කටයුත්තට ඍජුව සම්බන්ධ පාර්ශවය විසින් දරන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. පැත්තක ඉන්න මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. එහෙනම් මොකද කියන්නේ? අදාළ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධතා දරන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. පැත්තක ඉන්න මිනිහට දරන්න වෙන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. හැබැයි පුතේ මේ ගාමන්ට් කාර්යයක්
මේ පැත්තක බොමුතුරුණු වියන කඹාඹරන කාන්තාව මේ ඔක්කොගේම එකතුවෙන් හැදෙනවා මොකක්ද? සමාජය. නේ? සමාජය. අන්න පුතේ මේ දෙකේ එකතුවට කියනවා පුතේ නමක් සමාජ ප්‍රතිලාභ. මොකද කියන්නේ? සමාජ ප්‍රතිලාභය කියෙත්තේ 52. එහෙනම් අර සංකල්ප තුනමයි. නිෂ්පාදන කටයුත්තට ඍජුව සම්බන්ධ කෙනා දරන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. පැත්තක ඉන්න මිනිහ දරන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. මේ දෙන්නගේ එකතුවෙන් හැදෙනවා මොකද්ද පුතේ? සමාජ ප්‍රතිලාභය. සමාජ ප්‍රතිලාභය. හරිද? right. තව උදාහරණයක් ගන්න. ඔන්න මිනිස්සේ කාර් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් එයා ලබන ප්‍රතිලාභය නිකන් ඉලක්කමක් දාන රුපියල් 8000. ඒකට කියනවා පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. එයා වාහනේ යන ගමන් ඔය පාරේ ඉන්න මිස්ලා දාගෙන යනවා. පාරේ ඉන්න මිනිස්සු දාගෙන යනවා. පැහැදිලිද? ඒ මිනිස්සුන්ටත් ඇති වෙනවා රුපියල් 2000ක ප්‍රතිලාභය. ඒකට කියමු මොකද්ද පුතේ? බාහිර ප්‍රතිලාභ. බාහිර ප්‍රතිලාභ. අන්න එතකොට පුතේ මේ කාර් එක පදින එකත් මේ පැත්තක ඉන්න මිස්ලත් කියන දෙගොල්ලොම ඉන්නේ එකම සමාජය. එකම සමාජය. අන්න මේ දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොකක්ද? සමාජ ප්‍රතිලාභ. කීයද පුතේ? 10000. එහෙනම් අන්න අර ඉගෙනගත්ත සංකල්ප තුන ප්‍රතිලාභ පැත්තට දාලා කතා කරමු. කොහොමද පුතේ නිර්වචන ටික හැදෙන්නේ? අපි නිකන් කතා කරමු. නිර්වචන ටික හැදෙන්නේ කොහොමද? අදාළ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තට ඍජුව සම්බන්ධ වන පාර්ශවය විසින් දරන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. අදාළ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තට ඍජුව සම්බන්ධ වන පාර්ශවය විසින් දරන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. පෞද්ගලික ප්‍රතිලාභය. ඊට සම්බන්ධයක් නැති තෙවන පාර්ශවයක් දරන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභයයි. සමස්ත සමාජයම දරන ප්‍රතිලාභය සමාජ ප්‍රතිලාභයයි. ඒක හැදෙන්නේ කොහොමද? පෞද්ගලික ප්‍රතිලාභය දන බාහිර ප්‍රතිලාභය. හරිද ළමයි? right අපි යන්න. ඊළඟ කෙනෙකුට බලන්න. පෞද්ගලික ප්‍රතිලාභ කියමු. පෞද්ගලික ප්‍රතිලාභ යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් කිරීමේදී එම කාර්ය කරන පාර්ශවයට අත්වන ප්‍රතිලාභය හෙවත් තෘප්තියයි. පෞද්ගලික ප්‍රතිලාභය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් කිරීමේදී එම කාර්ය කරන පාර්ශවයට අත්වන ප්‍රතිලාභය හෙවත් තෘප්තියයි. මෙය අදාළ පාර්ශවයට ඍජුවම ලැබෙනුවෙන් අභ්‍යන්තර ප්‍රතිලාභයක් වශයෙන් ද හැඳින්වේ. හයිලයිට් කරන්න. අභ්‍යන්තර ප්‍රතිලාභයක් වශයෙන් ද හැඳින්වේ. අභ්‍යන්තර ප්‍රතිලාභයක් වශයෙන් ද හැඳින්වේ. හරිද? right. යන්න. ඊළඟ කිලෝමීටර මෙන්න මෙහෙම. උදාහරණයකට එනවා. මොකද උදාහරණ? COVID-19 වලට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කළ අලෙවි සමාගමක් රුපියල් මිලියන 100ක ආදායමක් උපයා ගන්න. ඔය එන්නතක් හදනෝනේ. ඔන්න සයිනෝෆාම් එන්නත මිලියන 100ක ආදායමක් උපයා ගන්න. ලාභයක් උපයා ගන්න. ඒක මොකද්ද පුතේ? සමාගමේ පෞද්ගලික ප්‍රතිලාභ. ඔන්න සයිනෝෆාම් එකේ මිලියන 100ක ආදායමක් උපයා ගන්න. ඒක මොකද්ද? පෞද්ගලික ප්‍රතිලාභ. හරිද? උපයා ගන්න. තව කියනවා පුතේ. විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයේ COVID-19 වලට එන්නතට ලබාගෙන දිවෙන්න පැමිණීම නිසා
එන්නත ලබාගෙන රටට ආවම නිරෝධායනය වෙන්න ඕනේ. නිසා නිරෝධායනයට යොමු වීමට අවශ්‍ය නොවීම නිසා රුපියල් 50000ක් මුදලක් ඉතුරු වුණා. රටින්ම එනගෙන ආව ඉන්ජෙක්ෂන් එක. රටින්ම ඉන්ජෙක්ෂන් එක ගහගෙන ආවම මෙහි නිරෝධායනය වෙන්න ඕනේ. අර නිරෝධායනයට යන රුපියල් 50000 යාට ඉතුරු. එහෙනම් පුතේ පෞද්ගලික ප්‍රතිලාභ කිව්වේ මොකක්ද? නිෂ්පාදන කටයුත්තකට ඍජුවම සම්බන්ධ පාර්ශවයට ලැබෙන ප්‍රතිලාභය. පැහැදිලිද? right. යන් ඊළඟ බාහිර ප්‍රතිලාභ කියලා දාන්නේ සරලයි. බාහිර ප්‍රතිලාභය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා එම ආර්ථික කටයුත්තට සම්බන්ධයක් නැති තුන්වන පාර්ශවයන් මත ඇති කරන ප්‍රතිලාභයි. තුන්වන පාර්ශවයන් මත ඇති කරන ප්‍රතිලාභයි. කියනොත්තේ COVID-19 එන්නත හේතුවෙන් ආර්ථික ආන. දැන් අර සමාගමට එන්නත ආදපු සමාගමට කොච්චර ලාභයිද? 100යි. ඒක මොන ලාභෙද? පෞද්ගලික ප්‍රතිලාභ. ඒක මොන ලාභෙද පුතේ? පෞද්ගලික ප්‍රතිලාභ. හැබැයි පුතේ ඒ එන්නත නිසා මුළු ලෝකෙම ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වුණා. සමාජයට වෙච්ච ප්‍රතිලාභයක් තියෙනවා. අන්න බලන්න කියනවා COVID-19 එන්නත හේතුවෙන් ආර්ථික කටයුතු හා ජන ජීවිතයේ යථාර්ථයක් වීම මගින් ආර්ථිකයේ මිලියන 500ක ප්‍රතිලාභයක් ලැබුණා. ඒ බාහිර ප්‍රතිලාභය. හයිලයිට් කරන්න පුතේ මිලියන 500. පැත්තක ඉන්නුන්ට හම්බුණා මිලියන 500ක්. ඒක බාහිර ප්‍රතිලාභය. ඒක බාහිර ප්‍රතිලාභය. තව කියමු. COVID-19 එන්නත ලබාගෙන දිවිනට පැමිණීම නිසා විකෘති වෛරස ප්‍රභේද දිවයිනට පැමිණීම හෝ ව්‍යාප්තිය පාලනය වීමෙන් සමාජයට ලක්ෂයක ප්‍රතිලාභයක් හම්බුණා. අර ඉන්ජෙක්ෂන් එක ගහගෙනම අපේ රටට ආපු නිසා පුතේ අර විදේශවල තියෙන විකෘති ප්‍රභේද අපේ රටට එන එක වැළකෙනවා. ඒක අපේ රටේ මුළු මහත් සමාජයටම ප්‍රතිලාභයක්. ඒක බාහිර ප්‍රතිලාභ. ඊට පස්සේ නම් පුතේ ඊළඟ සමාජ ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ කියන්නේ මොකද්ද පුතේ? මේ දෙපාර්ශවයටම ලැබෙන ප්‍රතිලාභ. හරිද? කියනවා සමාජ ප්‍රතිලාභය anu කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභයයි. හයිලයිට් කරන්න පුතේ. මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභයයි. මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභය. මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභය. මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභයයි. යා මුළු සමාජයටම සැලසෙන ප්‍රතිලාභයයි. තව කියමු මොකක්ද? එනම් එම ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභයත් එම ක්‍රියාව නිසා අවශේෂ සමාජයට අත්වන ප්‍රතිලාභයත් යන දෙකේ එකතුවයි. කොහොමද කියන්නේ? එනම් එම ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභයත් එම ක්‍රියාව නිසා අවශේෂ සමාජයට අත්වන ප්‍රතිලාභයත් යන දෙකේ එකතුවයි. හයිලයිට් කරන්න පුතේ. පෞද්ගලික ප්‍රතිලාභයි බාහිර ප්‍රතිලාභයි. right. පෞද්ගලික ප්‍රතිලාභයි බාහිර ප්‍රතිලාභයි. එහෙනම් පුතේ ලස්සන සූත්‍රයක් හදමු නේද? පුළුවන්. ඔව්. එහෙනම් ලස්සන සූත්‍රයක් හදමු මොකද? සමාජ ප්‍රතිලාභ සමානයි කො ලස්සන ලියමු. හදමු. සමාජ ප්‍රතිලාභ සමානයි පෞද්ගලික ප්‍රතිලාභ ධන බාහිර ප්‍රතිලාභ. බාහිර ප්‍රතිලාභ ලස්සන හැඩ කරන්න. පෞද්ගලික ප්‍රතිලාභ ධන බාහිර ප්‍රතිලාභ.
හරිද? right. පෞද්ගලික ප්‍රතිලාභ දෙන බාහිර ප්‍රතිලාභ. අර යට ලියන්න හිස්තැන මත පොඩ්ඩක් ලියන්න. ඉහත එන්නත නිපදවීමේ සමාජ ප්‍රතිලාභය පහත වේ. 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 හදන පිලස්සන්ට පෞද්ගලික ප්‍රතිලාභය 100යි, බාහිර ප්‍රතිලාභය 500යි, සමාජ ප්‍රතිලාභය 600යි. සූත්‍රෙත් එක්කම ඕන හොඳේ. සූත්‍රය ලියලයි ලියන්න. ඉහත එන්නත නිපදවීමේ සමාජ ප්‍රතිලාභය පහත වේ කියලා සූත්‍රය ලියලා දාන්න පුතේ. right. ඊට පස්සේ දෙවන උදාහරණ සෙට් එක ලියන්න පුතේ. ඉහත එන්නත ලබාගෙන රටට පැමිණීමේ සමාජ ප්‍රතිලාභ පහතයි. ඉහත එන්නත ලබාගෙන රටට පැමිණීමේ සමාජ ප්‍රතිලාභය පහත වේ. හදන්න. දැන් නැවත සූත්‍රය ලියන්න. ඉහත එන්නත ලබාගෙන රටට පැමිණීමේ සමාජ ප්‍රතිලාභය පහත වේ. පුතේ එන්නත ලබාගත් එකාගේ ප්‍රතිලාභය 50000යි. පැත්තක ඉන්න එක ප්‍රතිලාභය ලක්ෂය. රටට වෙච්ච ප්‍රතිලාභය ලක්ෂයයි. සමාජ ප්‍රතිලාභය 1,50,000. හොඳයි. හරිද? right. ගන්න පුතේ හොඳ හුස්මක්. හොඳ හුස්මක් ගන්න. හරි. දැන් පුතේ අන්නර කතාවට ආයේ. අපි දාන්න ශක්තිමත් පදනම. ටිකක් ගැඹුරු රූප සටහන් දෙයකට එන්න. හරිද? ගැඹුරු රූප සටහන් දෙයකට එන්න. ඒකට එන්න පුතේ මේ පදනම දාන්න ඕනේ. සමහර මේ පදනම නැහැ ටක් ගාලා රූපය ඇඳලා දාන පොඩි එක ආර්ථික විද්‍යාව අතාරිනවා. එතකොට තමයි ආර්ථික විද්‍යාව මාරු වෙන්නේ. අපි පදනමක් දාන ශක්තිමත්. ඒක උඩ තමයි පුතේ ප්‍රස්ථාරය යන්නේ. ඒ පදනම තමයි පුතේ මෙන්න මේ තුනම අතිරේක එකකට අදාළව ගන්න. මේ තුනම අතිරේක එකකට අදාළව ගන්න එක. අමතර එකක් හදද්දි ඒකෙන් ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභය, අමතර එකක් හදද්දි ඒකෙන් ලැබෙන බාහිර ප්‍රතිලාභය, අමතර එකක් හදද්දි ඒකෙන් ලැබෙන සමාජ ප්‍රතිලාභය. කොමේ දැන් ඊට පස්සේ ආයි තුනකට වෙනවා. මොකක්ද? මේ තුනම ගණනය කරනවා පුතේ අමතර ඒකකයකට. අතිරේක ඒකකයකට අදාළ. අන්න අමතර ඒකකයකට අතිරේක ඒකකයකට අදාළව මේ තුන ගණනය කළාම මේ වචන තුන උඩට පුතේ වචනයක් එකතු වෙනවා. මොකක්ද මේ වචනේ? ආන්තික කියන වචනේ.
එහෙනම් වචනයක් කියලා කියමු කට්ටිය. අමතර ඒකකයකින් ලැබෙන ප්‍රතිලාභය ආන්තික සමාජ ප්‍රතිලාභය. අමතර ඒකකයකින් ලැබෙන ප්‍රතිලාභය ආන්තික සමාජ ප්‍රතිලාභය. අමතර එකකින් ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභය ආන්තික පෞද්ගලික ප්‍රතිලාභය. අමතර එකකින් ලැබෙන බාහිර ප්‍රතිලාභය ආන්තික බාහිර ප්‍රතිලාභය. ඊටම සරලයි. කියමු. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. එතන පුතේ අපි සංකේතයක් දාන ලස්සන. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. මේ සංකේතය ඊටම වැදගත් පුතේ. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. MBP. Marginal Benefit Private. MBP. MBP. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ MBP Marginal Benefits from Private. MBP. දැන් මම ප්‍රස්තාරයෙන් දිදී MBP කියලා කිව්වම උඩ බැලුවොත් බිම බැලුවොත් වටපිට බැලුවොත් දුන්න කනට පටාස් ගන්න. පැහැදිලිද? වැඩේ හරියට තියෙනවා. MBP කියන්නේ මොකක්ද? එකක් නිපදවීමෙන් ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභය. පැහැදිලිද? right. දෙවෙනි කියවත් කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් පරිභෝජනය කරනු ලබන විට පාරිභෝගිකයා ලැබෙන ප්‍රතිලාභයයි. අන්න පුතේ highlight කරන අතිරේක ඒකකයකින්. අතිරේක ඒකකයකින් ලැබෙන ප්‍රතිලාභය. අද යංගිලයි. ආන්තික බාහිර ප්‍රතිලාභ කියවන්න. කිසියම් අතිරේක ඒකයක් පරිභෝජනය කරනු ලැබුව විට පාරිභෝජන ක්‍රියාවට සම්බන්ධ නැති සෙසු ජනතාවට ලැබෙන ප්‍රතිලාභයයි. සෙසු ජනතාවට ලැබෙන ප්‍රතිලාභය. පැත්තක ඉන්න මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභය. හරිද? right. පැත්තක ඉන්න උන්ට ලැබෙන ප්‍රතිලාභය. ඊට පස්සේ උතේ ආන්තික සමාජ ප්‍රතිලාභය. සංකේත ලියන්නේ marginal benefits social. ඔය සංකේත ඔක්කොම තියෙනවා. ලස්සනට MBS කියලා දාන මාතෘකාවක්. අමතර එකක් නිපදෙව්වම සමාජයට ලැබෙන ප්‍රතිලාභය. හරිද? right. එහෙනම් MBS කියලා ඉස්සරහට මම පස්තාර වල ඉඳන් පුතා බැලගන්න ඕන. MBS කියන්නේ මොකක්ද? අමතර එකකින් සමාජයට ලැබෙන ප්‍රතිලාභය. හරිද? right. ඊට පස්සේ පුතේ අපිට තව සූත්‍රයක් වගේ හදාගන්න පුළුවන්. කොහොමද සූත්‍රය? ආන්තික සමාජ ප්‍රතිලාභ සමානයි ආන්තික සමාජ ප්‍රතිලාභ සමානයි ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ ධන ආන්තික බාහිර ප්‍රතිලාභ. එහෙනම් බලන්න එකක් නිපදෙව්වම හම්බෙන ප්‍රතිලාභේ පෞද්ගලික ප්‍රතිලාභේ බාහිර ප්‍රතිලාභේ එකතුවෙන් හැදෙන්නේ එකක් නිපදෙව්වම සමාජයට යන ප්‍රතිලාභය. ඔන්න පුතේ ශක්තිමත් පදනමක් අපි විසින් දමා ගත්තා. ශක්තිමත් පදනමක් අප විසින් දමා ගත්තා. මොකටද? මෙන්න මේ බාහිරතා කොටස. ශක්තිමත් පදනමක් ය. ඕව නොදා ගියාම තමයි පුතේ අමාරුයි. හරිද? right. දැන් හොඳ සැලසුම් සුසුමක් කියලාන්න අපි enter the dragon සංකීර්ණ කොටස් වලට අපි දැන් ඉන්නේ සංකීර්ණ කොටස් අධ්‍යයනය කරන්න. හොඳයි. අපි එනවා පුතේ 20 වෙනි පිටුවට.
20 වෙනි පිටුවට 20 වෙනි පිටුවට ඇවිල්ලා බලනවා පුතේ ඔන්න තියෙනවා මොකක්ද සම්පත් බෙදී යාම කාර්යක්ෂම වන ආකාරය පුතේ කියන්න වැදගත් කතාවක් තියෙනවා ඒ තමයි අපි නිෂ්පාදන පිරිවැය පාඩමේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය විදියට කොන්දේසියක් හඳුන්වලා දුන්න මොකද්ද පුතේ කොන්දේසිය P සමානයි MC P සමානයි MC මොකද කිව්වේ හොඳට බලන්න භාණ්ඩයක් නිෂ්පාදනයේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය කියලා එකක් නිෂ්පාදන පිරිවැය පාඩමේදී අපි ඉගෙන ගත්තා. හරිද? නිෂ්පාදන පිරිවැය පාඩමේදී අපි ඉගෙන ගත්තා. ඒ කොන්දේසිය තමයි පුතේ P සමානයි MC. P සමානයි MC. මිල ආන්තික පිරිවැයට සමාන වීම කියන එක. එහෙනම් බලන්න පුතේ හොඳට නිෂ්පාදන පිරිවැය පාඩමේදී අපි ඉගෙන ගත්ත සම්පත් බෙදී යාම පිළිබඳ කොන්දේසියක්. ඒ මොකද පුතේ? P සමානයි MC. ඒ මොන පාඩමේද? නිෂ්පාදන පිරිවැය පාඩමේ ඒක බාහිරතා පාඩමට පටලව ගන්න එපා. බාහිරතා පාඩමේදී අපි වෙන එකක් කියනවා. දැන් පුතාට මේවා කියලා දෙන්නේ නැත්තම් පුතා පස්සේ බයිනවා. මොකක් කියලා බයින්නේ? අඩා මේ පිරිවැය පාඩමේදී එකක් බාහිරතා පාඩමේදී තව එකක් අපි කොහොමද මේවා තේරුම් ගන්නේ එහෙම. පුතේ පිරිවැය පාඩමේදී කියපු කොන්දේසිය P සමානයි MC ඒවා පිරිවැයේ අදාළ කරගන්න. බාහිරතා පාඩමට අදාළව සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසියක් මම දැන් ලියමි. බාහිරතා පාඩමට අදාළව සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය වෙන්නේ මෙන්න මේක. මොකක්ද? MBS සමානයි MCS. අන්න සංකේත කියාගෙන නේද ආවේ? ඔව්. පුතේ බාහිරතා පාඩමේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය වෙන්නේ මෙන්න මේක. මොකද්ද MBS කිව්වේ? දැන් ගේනවනේ. බලන්න බලන්න පොඩ්ඩක්. ආන්තික සමාජ ප්‍රතිලාභ social benefits marginal benefit social ආන්තික සමාජ ප්‍රතිලාභ මොකක්ද කිව්වේ? ආන්තික සමාජ ප්‍රතිලාභ. MCS කියේ මොකක්ද? ආන්තික සමාජ පිරිවැය. අන්න පුතේ බාහිරතා පාඩමේදී කියනවා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය මෙතෙන්දි කියන්නේ P සමානයි MC නෙවෙයි. ඒක බහැර කරන්න. මොකද්ද කියන්නේ? MBS සමානයි MCS. මොකද්ද පුතේ MBS කිව්වේ? ආන්තික සමාජ ප්‍රතිලාභ. සමාන වෙන්න ඕන පුතේ මොකටද? ආන්තික සමාජ පිරිවැය. එතකොටලු පුතේ සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ. පුතේ මේක නිකන් මේ වචන විදියට මතක තියාගන්න නැතුව අර්ථය ඉගෙනගෙන ප්‍රඥාවෙන් ආනන්දයට යමු අපි.
අර්ථය ඉගෙන ගන්න. මොකක්ද මේ කියන්නේ තේරුම? නිකන් කොන්දේසියක් වගේ ලියාගෙන යන්න ඕනේ. පුතේ කියන්නේ මෙන්න මේක. භාණ්ඩයක් හදන්න සමාජයට යන පිරිවැය 500. ආන්තික කිව්ව එකක්. එක භාණ්ඩයක් හදද්දී සමාජයට යන පිරිවැය 500. ඒ භාණ්ඩයෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභයක් 500 වෙනවා. එතකොට පුතේ භාණ්ඩකින් සමාජයට ලැබෙන ප්‍රතිලාභෙට ඒක හදන්න යන පිරිවැය සමාන නම් අන්න පුතේ කියනවා එතකොට සම්පත් බෙදී යාම කාර්යක්ෂම. ඒ කියන්නේ පුතේ හිතන්න මෙහෙම මේ භාණ්ඩේ හදන්න ගියේ සමාජයටම පිරිවැය කොච්චරයිද? 500. සමාජයට පිරිවැය 500ක් ගියා නම් ප්‍රතිලාභත් ලැබෙන්න ඕනලු කීයද? 500ක් සමාජයට. එතකොට භාණ්ඩයක් හදද්දී ඒකට සමාජයට යන දරන්න වෙන පිරිවැයට සමාන ප්‍රතිලාභයක් සමාජයට හම්බෙනවා නම් අන්න කියනවා පුතේ එතකොට සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. පුතේ මේ බලන්න හොඳ. දැන් මේ සමාජ ප්‍රතිලාභ කිව්වම් පුතේ දෙකක් අයිති වෙනවා. මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයයි බාහිර ප්‍රතිලාභයයි. අන්න බලන්න. පෞද්ගලික ප්‍රතිලාභයයි අයිති මොකද පුතේ? බාහිර ප්‍රතිලාභය. නිකම්ම ඉලක්කම් දෙකක් දාන්නම්කෝ. පෞද්ගලික ප්‍රතිලාභය 300යි. බාහිර ප්‍රතිලාභය 200යි. අන්න එහෙනම් පුතේ සමාජයටම මේ භාණ්ඩෙන් ප්‍රතිලාභ ගින්තිය ගියා 500. සමාජයට ගන්න. අනිත් පැත්තෙන් පුතේ බලන්න හොඳට සමාජ පිරිවැය හැදෙන්නේ කොහොමද? සෝෂල් කොස්ට් හැදෙන්නේ කොහොමද? පෞද්ගලික පිරිවැයයි අනිත් එක මොකක්ද පුතේ? බාහිර පිරිවැය. එහෙනම් මේ භාණ්ඩය හදනකොට පෞද්ගලික පිරිවැය ගිහිල්ලා 300. පෞද්ගලික පිරිවැය 350යි. බාහිර පිරිවැය 150. අන්න පුතේ හැදෙනවා මොකක්ද? 500. එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? බාහිරතා පාඩමේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය කියන්නේ මෙන්න මේක. මොකද්ද? MBS සමානයි MCS. ඒකේ සරල අර්ථකථනය තමයි මෙන්න මේක. භාණ්ඩයක් හැදුවම සමාජයට දරන්න වෙන පිරිවැයට සමාන ප්‍රතිලාභයක් සමාජයට ලැබෙනවා නම් අන්න එතෙන්දී සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. කොහොමද කියන්නේ? භාණ්ඩයක් හදද්දී සමාජයට දරන්න වෙන පිරිවැයට සමාන ප්‍රතිලාභයක් සමාජයට ලැබෙනවා නම් අන්න එතකොට පුතේ සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. ප්‍රතිලාභෙට පිරිවැය සමාන. මේ බලන්නකෝ. මේ භාණ්ඩ ඒකකේ හදන්න පුතේ පෞද්ගලිකව ප්‍රතිලාභ හදපු කෙනාට පෞද්ගලික ප්‍රතිලාභ 300යි. පැත්තක ඉන්න මිනිස්සුන්ට හම්බෙච්ච ප්‍රතිලාභ කීයද? 200යි. එහෙනම් මම මුළු සමාජයටම ප්‍රතිලාභ කීයද? 500යි. මේ භාණ්ඩේ හදන්න ගිහිල්ලා පුතේ පෞද්ගලිකව දරපු පිරිවැය 350යි. භාණ්ඩෙන් සහ පැත්තක ඉන්න මිනිස්සුන්ට තෙවන පාර්ශ්වයට දරන්න වෙච්ච පිරිවැය කීයද? 150යි. එහෙනම් බලන්න පුතේ භාණ්ඩ නිසා මුළු සමාජයටම දරන්න වෙච්ච පිරිවැය කීයද? 500. අන්න පුතේ මෙන්න මේ දෙක ඉටු වෙන අවස්ථාවේ සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. හරිද? right. දැන් පුතේ 20 පිටුවේ යට මෙන්න මේ බෝඩ් එක ලස්සනට දාලා පුදුම තරම් කැටයක් දාලා. හරිද? ලස්සනට දාන්න. මේ දරුවෙක් ඉන්න බඩගිනි කවුද?
සෙව්වන් දිවිතානකි. අද කිව්ව කියලා හිතා ගන්න. නේ හසලක කිව්ව කියලා හිතා ගන්න. බඩගිනි. right ලස්සන දාලා පොඩ්ඩක්. එහෙනම් මොකද පුතේ? බාහිරතාවලට අදාළව අපි කියන සමතුලිත කොන්දේසිය එකක් හදන්න යන සමාජයට යන පිරිවැයට සමාජයට ලැබෙන ප්‍රතිලාභය සමාන වෙන්න ඕනේ. එහෙනම් පුතේ ඔන්න අලුත් කොන්දේසියකුත් අපි ඉගෙන ගත්තා. දැන් යටින් කියමු ලස්සන. යටින් ලස්සනට කියමු. යටින් ලස්සනට කියවන්න. යටින් ලස්සනට කියවන්න. මොකද කියන්නේ? නිෂ්පාදන කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාව විස පිටුව කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවකට අදාළ ආන්තික සමාජ ප්‍රතිලාභ ආන්තික සමාජ පිරිවැයට සමාන වන අවස්ථාවේදී සම්පත් බෙදී යාම කාර්යක්ෂම වේ. හයිලයිට් කරන්න. MBS සමානයි MCS අවස්ථාවේදී සම්පත් බෙදී යාම කාර්යක්ෂම වේ. මම ආයෙ කියනවා පුතේ. ආයෙ කියනවා. භාණ්ඩයක් හදන්න සමාජයට දරන්න වෙන පිරිවැය. බාහිර පිරිවැයත් ඇතුළත් සමාන වෙන්න ඕන ඒකෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභ. එතකොට තමයි පුතේ ඒ භාණ්ඩය දෙන්න සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ. තව කියනවා. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තීරණ ගනු ලබන්නේ පෞද්ගලික ආන්තික පිරිවැය පෞද්ගලික සැලකිලි ගනිමින් බාහිර පිරිවැය නොසලකා හරිනු ලැබේ. අපි ඔය ඉස්සරහට බලමු. එබැවින් නිෂ්පාදන බාහිරතාවක් හට ගන්න අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රණයේ උක්ත අවස්ථාවට උරු. දැන් පුතේ අපි ඊළඟට කරන්නේ මොකක්ද දන්නවද? පුතේ මේ නිෂ්පාදකය මොනවද සලකන්නේ නැත්තේ? බාහිර ප්‍රතිලාභ සලකන්නේ. බාහිර පිරිවැය සලකන්නේ නැහැ. මොකද බලන්න වෙනද? දැන් නිෂ්පාදකයෝ නිෂ්පාදන කටයුතු කරන්න ගියාම මොකෝ වෙන්නේ පුතේ? බාහිර ප්‍රතිලාභ සලකන්නේත් නැහැ. බාහිර පිරිවැය සලකන්නේ නැහැ. උතරද බාහිර පිරිවැයයි ප්‍රතිලාභයි සලකන්නේ නැතුව බාහිර පිරිවැයයි ප්‍රතිලාභයි සලකන්නේ නැතුව නිෂ්පාදන කටයුතු කළාම පුතේ මේ කොන්දේසිය මොකෝ වෙන්නේ? කඩ වෙනවා. MBS සමානයි MCS කොන්දේසිය ඊට වෙන්නේ නැහැ. කඩ වෙනවා. දැන් අපි ඊළඟට පුතේ කරන්නේ මොකක්ද? රූප සටහන් ඇඳ මේ කොන්දේසි කඩ වෙන ආකාරය අධ්‍යයනය කරන්න. රූප සටහන් ඇඳ මේ කොන්දේසිය කඩවන ආකාරය පෙන්වන්න කටයුතු කරන්න. හරිද? right. yeah. හොඳයි. පුතේ අපි දන්න මෙන්න මෙහෙම. බාහිරතා හට ගන්නා ප්‍රභේද හතරයි. පුතේ මේ බාහිරතා අපි මෙතන ප්‍රධාන කොටස් හතරකට බෙදමු. මොකද පුතේ කොටස් හතර මෙන්න මේ. බාහිරතා ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදමු. මොකද පුතේ ප්‍රභේද හතර මෙන්න මේක. මොකක්ද? ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදෙනවා. මොකක්ද මෙන්න මේ? පළවෙනි එක තමයි පුතේ අංක 1 නිෂ්පාදනයේ ධන බාහිරතා.
අපට ලියන්න එපා. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. දෙවැනි එක නිෂ්පාදනයේ ධන බාහිරතා. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු වලින් සිදුවන හොඳ දේවල් සහ නිෂ්පාදන කටයුතු වලින් සිදුවන නරක දේවල්. පිරිවැස හදලා. ඊට පස්සේ 3 නිෂ්පාදනයේ පරිභෝජනයේ ධන බාහිරතා. හතරවෙනි එක පරිභෝජනයේ ඍණ බාහිරතා. පැහැදිලිද? right. එහෙනම් පුතේ ඉස්සරහට මාතෘකාව බෙදෙන පාඩම බෙදෙනවා කෑලි 4කට. මොකද පුතේ කෑලි 4? කියමු. නිෂ්පාදනයේ ඍණ බාහිරතා, නිෂ්පාදනයේ ධන බාහිරතා. පරිභෝජනයේ ධන බාහිරතා, පරිභෝජනයේ ඍණ බාහිරතා. හරිද? right. ලස්සන දාගන්න පුතේ 1 2 3 4. ලස්සන දාගෙන 1 2 3 4. හරිද? right. හරි. හොඳයි. නිෂ්පාදනයේ ධන බාහිරතා, නිෂ්පාදනයේ ඍණ බාහිරතා, පරිභෝජනයේ ධන බාහිරතා, පරිභෝජනයේ ඍණ බාහිරතා. පුතේ මේ පාඩම ගැන දැන් මම වචනයක් කතා කරනවා. මේකේ අවසාන රූප සටහන් 4ක් එනවා. විභාගෙට පුතේ හැම පාරම ඔය 4න් එකක් අහන්න. දැන් අනිත් පාඩම් වල පුතේ අහන එකක් ගැන හිතා ගන්නවත් බෑනේ. මොන එකක් අහයිද? මේ පාඩමේ රූප සටහන් කෑලි 4යි මගේ පුතේ තියෙන්නේ. ඒ 4න් එකක් තමයි හැමදාම විභාගෙට අහන්නේ. හරිද? මේ රූප සටහන් 4ෙන් ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය පන්ති කියනවා ගොඩක් ළමයින්ට බෑ. මතක නැහැ. හරිද? ගොඩක් දෙනෙක්ට මතක නැහැ. හැබැයි මම මේක ඔන්ලයින් උගන්වනවා. හැබැයි ඒක පොරොන්දුවක් මත. ඔන්ලයින් උගන්වුවම පන්තියේ මේ ඉන්න ළමයින්ගෙන් භාගයකට තේරෙන්නේ. භාගයයි තේරුම් ගන්න. හැබැයි පුතේ මම මේක YouTube එකට අප්ලෝඩ් කරාම ආව පාරක් බලන්න. දෙපාරක්. පළවෙනි පාර ඔන්ලයින් ඉඳලා ඉගෙන ගන්න. දෙවෙනි පාර YouTube එක බලලා ඉගෙන ගන්න. ඒත් තේරෙන්නේ නැහැ කොටස. පන්ති පටන් ගත්ත දවසක දැන් පුතේ විභාගයට මාසයකට කලින් හරි ස්කූල් මේක අරින්න බෑ. මාසයකට කලින් හරි මේක විවෘත වෙන්න ඕන. අනිවාර්යෙන් මේ රූප සටහන් 4 පන්ති ඔබට ගහලා කියලා. එන මොකද්ද? මේකෙන් මේ ඉස්සරහට ගන්න ඊළඟට මේ රූප සටහන් 4ක් අඳිනවා. ඒ රූප සටහන් 4 පන්තියෙන් භාගයකට තේරෙන්නේ නැහැ. මේ ඔන්ලයින් ඉන්න භාගයකට තේරෙන්නේ නැහැ. හැබැයි වැඩි අතාරින්න ඕනද? අතාරින්නේ නැහැ. තේරුණාටත් හොඳට බලා ගන්න. හරිද? හේතුව තමයි පුතේ ඔය 4න් එකක් එන්නේ. අනිවාර්යෙන් 4න් එකක් එන්නේ. ලකුණු 4ක් 5ක්. බලන්නකෝ නේ. පුතා තියෙන උඩ පළවෙනි කෝඩ් එක ඔන්ලයින් ඉගෙන ගන්න. දෙවෙනි කෝඩ් එක YouTube එකේ බෑකප් එක බලන්න. තුන්වෙනි කෝඩ් එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න. විභාගෙට මාසෙකට හරි කලින් පන්තියේ මම මේක නැවත මේ සාමාන්‍ය ෆිසිකල් පන්තියේ කියලා දෙන පොරොන්දුව දෙන්න. පුතාට ඊළඟට එද්දී ඊළඟ කොටසට පාට දෙකක විතර ෆෑන් දෙකක් අඩු රූලක් අරගෙන ඉන්න. හරිද? හරිද? යා. එන පුතේ ඔන්න අපි ඉන්ටර්වල් එකක් ගන්නවා විනාඩි පැයක. දැන් වෙලාව කීයද? 12:38යි. දැන් වෙලාව 12:38යි. 1යි
38ට පන්තිය පටන් හරියටම පැයක් දෙනවා අඩුලක් පාඩ දෙකේ පෑන් දෙක තුනක් අරගෙන ඉන්න. අර බඩගිනි කියලා මැසේජ් දාපු ළමයි මේ අය විතානගේ 4ක පසින්දු ලක්සි එයරු කන්ටෝන කන්න දෙයක් අරගෙන ඉන්න. ඉන්ටර්වල් එකෙන් පස්සේ මම මේ පාඩම් රූප සටහන් 4 ඇඳලා ඉවරුනේ කොයි මොහොතේද? ඒ මොහොත තමයි පන්ති ඉවර වෙන්නේ. අවස් වරුවේ පන්ති ඉවර වෙන වෙලාවක් නෑ. මම මේ රූප සටහන් 4 ඇඳලා ඉන්නකොට රෑ 10 නම් පන්ති ඇරින් 10ට. එච්චරයි. වතුර ටිකක් කන්න මොනවා හරි දෙයක් ඇන්නේ. හරි පටන් ගමු 1:38.